හැමෝටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල්මෑණිවරු ආදරණීය දුවදරුවෝ හැමදෙනාම ඊටමත් ගෞරවයෙන් ආදරයෙන් යුක්තව අද දවසේදී පාඩම සඳහා අපි පිළිගනු ලබනවා. මීට පෙර පාඩමේදී අභිධම්මත්ත සංග්‍රහය සම්බන්ධයෙන් අපි කරුණාකාරණා ගණනාවක් සාකච්ඡා කළා. ඔබට මතක නම් අපි අවසාන වශයෙන් කතා කළේ ඒ දිව්‍ය ලෝක සම්බන්ධ කරගෙන ඒ දිව්‍ය ලෝකයන්හි ආයුෂ ප්‍රමාණය සහ මනුෂ්‍ය ලෝකයේ ආයුෂ ප්‍රමාණය පිළිබඳව සංසන්දනාත්මකව විග්‍රහයක් තමයි අපි කතා කළේ අභිධම්මත්ත සංග්‍රහය ආශ්‍රය කරගෙන. ඒතර ඔබ දන්නවා අපි අභිධම්මත්ත සංග්‍රහයේ පරිච්ඡේද 4ක් අවසන් කරලා පස්වෙනි පරිච්ඡේදයේ අවසාන කොටසට ළඟා වෙලා ඉන්නේ. ඒතර අපි පහුගිය සතියේදී මේ පස්වෙනි පරිච්ඡේදයේ ගාථා සහ පාලි පාඨ කිහිපයක් පිළිබඳව අපේ අවධානය යොමු කළා. අද දවසේදී එතෙන් සිට ඉදිරියට තවත් ගාථා සහ පාලි පාඨ කිහිපයක් පිළිබඳව අපේ සාකච්ඡාව ගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් අපි පාඩමට සම්බන්ධ වෙමු. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙහි 20 වන ඡේදය. 20 වන ඡේදයේ සිට ඉදිරියට ඡේද කිහිපයක් පිළිබඳව. එහෙනම් බලමු මුලින්ම කතා කරනවා අසඤ්ඤ සත්තානං පන රූපමේව පටිසන්ධි හෝති. තතෝ පරං පවත්තියං චවන කාලේච රූපමේව පවත්තිත්වා නිරුජ්ජති. ඉමා ච රූපාවචර පටිසන්ධයෝ නාම. රූපාවචර ප්‍රතිසන්ධියක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව තමයි මේ ඡේදය තුල. එහෙම නැත්නම් අභිධම්මත්ත සංග්‍රහයේ පස්වන පරිච්ඡේදයේ 20 වන අංකයේ දරන ඡේදය තුල සාකච්ඡා කරන්නේ. එතකොට බලන්න අපි බලමු අසඤ්ඤ සත්තානං පන. අපි ඒක අංක 1 විදිහට ගමු. අසඤ්ඤ සත්තානං පන රූපමේව රූපං ඒව කියන එක තමයි රූපමේව වෙන්නේ. රූපං දන ඒව. එතකොට මේ බිඳුවට මයන්න ආදේශ වෙනවා. රූපම් වෙනවා. රූපම් ඒව. ඊට පස්සේ පද දෙක එකතු වුණාම රූපමේව කියලා සංදි පදේ නිර්මාණය වෙනවා. රූපමේව පටිසන්ධි හෝති. රූපමේව පටිසන්ධි හෝති. ප්‍රතිසන්ධි වේ. තතෝ පරං පටිසන්ධි හෝති කියන එක අපි ගමු අංක 3 හැටියට. පටිසන්ධි හෝති. තතෝ පරං අංක 4. තතෝ පරං පවත්තියංච. පවත්තියං අංක 5. චවන කාලේච තථා රූපමේව අංක 8. තථා රූපමේව පවත්තිත්වා. රූපමේව පවත්තිත්වා අංක 9. පවත්තිත්වා නිරුජ්ජති අංක 10. ඉමාච 11. ඉමාච
රූපාවචර පටිසන්ධියෝ නාම. අංක 12. රූපාවචර පටිසන්ධියෝ නාම. අපිට මේ විදියට මේක ගලප ගන්න පුළුවන්කම තියෙනවා. හරි එහෙනම් කොහොමද එන්නේ බලමු. අසඤ්ඤ සත්තානං පන. අසඤ්ඤ තලයේහි සත්වයන්ට වනාහි රූපං ඒව රූපයම පටිසන්ධි හෝති ප්‍රතිසන්ද වේ. ඒතර එයාට සංඥාවක් සංඥාග්‍රහණයක් නැහැ. රූපය පමණයි ප්‍රතිසන්ධි වෙන්නේ. තතෝ පරං ඒ ප්‍රතිසන්ධියෙන් පසුව පවත්තියංච ප්‍රවෘත්ති කාලේ පවතින කාලේ පවත්නා කාලේත් ඒ වගේම චවන කාලේච චුති කාලේත් තථා එසේම රූපමේව රූපයම පවත්තිත්වා. රූපයම පැවති නිරුජ්ජති නිරුද්ධ වේ. එතකොට මේ අසඤ්ඤිතලයේ ස්වභාවය. එතකොට සංඥාග්‍රහණයක් නැහැ. රූපය විතරයි පවතින්නේ. රූපය හට ගන්නවා, රූපය පවතිනවා, රූපය විනාශ වෙනවා, නැති වෙනවා. නිරුජ්ජති නිරුද්ධ වෙනවා. ඉමාච මේ 6 දෙන දැන් මීට කලින් කතා කරපු ඒවත් එක්ක මෙතන කරුණු 6ක් තියෙනවා. ඒ 6 රූපාවචර පටිසන්ධියෝ නාම. රූපාවචර ප්‍රතිසන්ධි කියලා හඳුන්වනවා. සරලව ගත්තාම ඒ අර්ථය අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට තේසු බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං කප්පස්ස තතියෝ භාගෝ ආයුප්පමානං බ්‍රහ්ම පුරෝහිතානං උපඩ්ඩ කප්පෝ මහා බ්‍රහ්මාණං ඒකෝ කප්පෝ පරිත්තා භානං ද්වේ කප්පෝති. තේසු එතකොට මේ ප්‍රතිසන්ධිය සහිත බ්‍රහ්මයන් අතරින් අපි මීට කලින් කතා කරපු තේසු ඉහෙත් දක්වන ලද ඒ ප්‍රතිසන්ධිය ඇති බ්‍රහ්මයන් අතරින් කියන අර්ථයයි තියෙන්නේ. අපි බලමු තේසු බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං කප්පස්ස තතියෝ භාගෝ ආයුප්පමානං. එහෙනම් අපිට ඒකේ අන්වය සකස් කරන්න දෙයක් නැහැ. ඊළඟට බ්‍රහ්ම පුරෝහිතානං උපඩ්ඩ කප්පෝ මහා බ්‍රහ්මාණං ඒකෝ කප්පෝ පරිත්තා බාණං ද්වේ කප්පෝ කප්පානි. ඒතර අපිට ඒකේ අන්වය සකස් කර ගන්න දෙයක් නැහැ. මේ පිළිවෙලටම අපිට පද ටික ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් හරියට බලමු කොහොමද එන්නේ. තේසු මෙසේ ප්‍රකාශ කරන ලද ඒ බ්‍රහ්මයන් අතුරෙන් බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං තේසු බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං බ්‍රහ්ම පාරිසජ්ජ නැත්නම් බ්‍රහ්ම පාරිසජ්ජ කියන තලයෙහි වාසය කරන දෙවියන්ගේ කප්පස්ස කල්පයාගේ නැත්නම් කල්පයෙන් තතියෝ භාගෝ කොටස් 3ක් ආයුප්පමානං ආයුෂ ප්‍රමාණයයි. තතියෝ භාගෝ තෘතීය භාගය ආයුප්පමානං ආයුෂ ප්‍රමාණය වෙනවා. ඊළඟට බ්‍රහ්ම පුරෝහිතානං බ්‍රහ්ම පුරෝහිත නම් වූ තලයෙහි වාසය කරන සත්වයන්ගේ උපඩ්ඩ කප්පෝ උප අර්ධ කල්පයක් ආයුෂ ප්‍රමාණය. මහා බ්‍රහ්මාණං මහා බ්‍රහ්මය තලයේදී දෙවියන්ගේ ඒකෝ කප්පෝ එක් කල්පයක් ඒකෝ කප්පෝ එක් අසංඛ්‍ය කල්පයක් ආයුෂ ප්‍රමාණය වෙනවා. පරිත්ථාබානම් පරිත්ථාබ කියන තලයෙහි වෙසෙන දෙවියන්ගේ ද්වේ කප්පානි මහා කල්ප දෙකක් ආයුෂ ප්‍රමාණය වෙනවා. ඔන්න ඔය විදිහට එක් එක් බ්‍රහ්ම ලෝකවල
ආයුෂ ප්‍රමාණයත් එකිනෙකට වෙනස් වෙන බව අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම අප්පමානා භාණං චත්තාරි කප්පානි ආබස්සරාණං අට්ඨ කප්පානි පරිත්ත සුභාණං සෝලස කප්පානි අප්පමාන සුභාණං ද්වත්තිංස කප්පානි සුභකින්නකාණං චතුසට්ටි කප්පානි වේහප්පලාණං අසඤ්ඤ සත්තානං ච පංච කප්ප සතානි අවිහාණං කප්ප සත සහස්සානි අතප්පාණං ද්වේ කප්ප සහස්සානි සුදස්සානං චත්තාරි කප්ප සහස්සානි සුදස්සේනං අට්ඨ කප්ප සහස්සානි අකනිට්ඨානං සෝලස කප්ප සහස්සානි ආයුප්පමානං. ඔන්න එක් දිව්‍ය ලෝකයන්ගේ ආයුෂ ප්‍රමාණය ගැන තමයි මෙතනදී කතා කරන්නේ. අන්වය සකස් කරන්න දෙයක් නැහැ. පද පිළිවෙල ඒ විදිහටම යන නිසා අපි බලමු අප්පමාන භාණං. අප්පමාන භා කියන බ්‍රහ්ම ලෝකයේ අප්පමාන භ කියන බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින්ගේ ආයුෂ ප්‍රමාණය ගැන තමයි මෙතන කියන්නේ. චත්තාරි කප්පානි කල්ප 4යි. චත්තාරි කප්පානි ආයුෂ ප්‍රමාණය කල්ප 4යි. ආබස්සරාණං මේ ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයේ ගැන සුවිශේෂී කාරණාවක් තියෙනවා අපිට අග්ගඤ්ඤ සූත්‍රයේදී හමු වෙන. ඔබ වහන්සේලා දන්නවා අපේ දරුවෝ දන්නවා මේ ආභස්සර කියන දිව්‍ය ලෝකයෙන් තමයි සත්වයක් මුලින්ම පෘථුවියට පැමිණෙන්නේ. මනුස්ස සම්භවයේ සිද්ධ වීම කියන කාරණාවේදී ගැන පැහැදිලි කරනවා. එතකොට මේ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ සත්වයන්ගේ ආයුෂ කාලය අට්ඨ කප්පානි කල්ප 8යි. අට්ඨ කප්පානි කල්ප 8යි. ඊළඟට පරිත්ත සුභ බ්‍රහ්ම ලෝකේ සෝලස කප්පානි කල්ප 16යි. කල්ප 16යි. අප්පමාන සුභාණං අප්‍රමාණ සුභ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ගේ ආයුෂ ප්‍රමාණය ද්වත්තිංස කප්පානි කල්ප 32යි. කල්ප 32යි. සුභකින්නකාණං සුභකින්නක බ්‍රහ්ම ලෝකේ ආයුෂ ප්‍රමාණය චතුසට්ටි 64යි. කල්ප 64යි. වේහප්පලාණං වේහප්පල සහ ඒ වගේම අසඤ්ඤ සත්තාණං අසඤ්ඤ තලවාසීන්ගේ ආයුෂ ප්‍රමාණය පංච කප්ප සතානි කල්ප 500යි. අවිහාණං අවිහයේ කප්ප සහස්සං කල්ප 1000යි. ඊළඟට අතප්පයේ ද්වේ කප්ප සහස්සානි කල්ප 2000යි. සුදස්සානං චත්තාරි කප්ප සහස්සානි කල්ප 4000යි. සුදස්සියෙහි කල්ප 8000යි. අකනිට්ඨානං අකනිටා බ්‍රහ්ම ලෝකයේ සෝලස කප්ප සහස්සානි කල්ප 16000ක් ආයුප්පමානං ආයුෂ ප්‍රමාණ වේ. මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඒ බ්‍රහ්ම ලෝකවල ආයුෂ ප්‍රමාණය. එතකොට අප්පමාන බ්‍රහ්ම ලෝකේ කල්ප 4යි, ආබස්සර 8යි, පරිත්ත සුභ 16යි, අප්පමාන සුභ 32යි, සුභකින්නක 64යි,
සුබකින්නකේ 64යි. වේහප්පල ඒ වගේම අසඤ්ඤ සත්ත්‍ය කියන දෙකේ පංචකප්පසතානි කල්ප 500යි. අවිහයේ කල්ප 1000යි. අතප්පයේ කල්ප 2000යි. සුදස්සයේ කල්ප 4000යි. ඊළඟට සුදස්සී බ්‍රහ්ම ලෝකේ කල්ප 8000යි. අකනිටා බ්‍රහ්ම ලෝකේ ආයුෂ කල්ප 16000යි. මේ විදිහට අපිට ඒ බ්‍රහ්ම ලෝකයන්හි කොයිතරම් ආයුෂ ප්‍රමාණයක් ඒ සත්වයින් වින්දනය කරනවද කියන කාරණාව අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අපි යමු ඉස්සරහට. ඊට පස්සේ පඨමාරුප්පාදි විපාකානී පඨමාරුප්පාදි භූමිසු යතාක්කමං පටිසන්ධි භවංග චුති වශයෙන් පවත්තති. ඉමං චතස්සෝ ආරුප්ප පටිසන්ධියෝ නාම තේසු ආකාසා නංචායත නුපගානං දේවානං වීසති කප්ප සහස්සානි ආයුප්පමාන. පඨමාරුප්පාදි විපාකානි පඨමාරුප්පාදි භූමිසු යතාක්කමං පටිසන්ධි භවංග චුති වශයෙන් පවත්තති. ඉමං චතස්සෝ ආරුප්ප පටිසන්ධියෝ නාම තේසු ආකාසා නංචායතනෝපගානං දේවානං වීසති කප්ප සහස්සානි ආයුප්පමාන. එතකොට මෙතන තවත් ඒ සම්බන්ධ කරන විග්‍රහයක් තමයි මෙතනදී අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන. අපි බලමු පඨමාරුප්පාදි විපාකානි. පඨමාරුප්පාදි විපාකානි පඨමාරුප්පාදි විපාකානි පඨමාරුප්පාදි භූමිසු. පඨමාරුප්පාදි භූමිසු යතාක්කමං අංක 3 යතාක්කමං පටිසන්ධි භවංග චුති වශයෙන් පටිසන්ධි භවංග චුති වශයෙන් පවත්තන්ති. ඉමා චතස්සෝ ආරුප්ප පටිසන්ධියෝ නාම 7 ආරුප්ප පටිසන්ධියෝ නාම තේසු ආකාසා නංචතයානෝපගානං දේවානං ආකාසා නංචතං දේවානං 9 දේවානං වීසති කප්ප සහස්සානි වීසති කප්ප සහස්සානි ආයුප්පමාන 11. අපිට මේ විදියට මේක අර්ථ ගන්නවන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් බලමු අපි පඨමාරුප්පාදි විපාකානි. ඒ කියන්නේ ප්‍රථම ආරුප්‍ය ආදී විපාකයන්. නැත්නම් අරූපාවචර භූමියෙහි පළමු අරූපාවචර භූමියේ විපාකයන් පඨමාරුප්පාදි භූමියසු. පළමු රූපාවචර භූමියෙහි යතාක්කමං පිළිවෙලින් පටිසන්ධි වශයෙන් භවංග වශයෙන් චුති වශයෙන් පවතී. ඉමා චතස්සෝ මේ 4 ආරුප්ප පටිසන්ධියෝ නාම අරූපාවචර පටිසන්ධි කියලා හඳුන්වනවා.
තේසු ඒ අතරින් ආකාසානංචායතන උපගානං දේවානං ආකාසානංචායතන යට අනුගත වූ දෙවියන්ගේ වීසති කප්ප සහස්සානි කල්ප 20000ක් ආයුප්පමානං ආයුෂ වේ. එතකොට මේ කියන පළමු දෙවන තෙවන සහ සිව්වන ධාන වලට අදාළව ඒ රූපාවචර ධාන හතරෙහි ගත්තාම ඒ අතරින් ආකාසානංචායතන දෙවරුන්ගේ ආයුෂ ප්‍රමාණය කල්ප 20 කප්ප සහස්සානි කල්ප 20000ක් බවට පත් වෙනවා කියන එකයි එතනින් පැහැදිලි කරන්නේ. ඊළඟට විඤ්ඤාණංචායතනෝපගානං දේවානං චත්තාලීස කප්ප සහස්සානි ආකින් චඤ්ඤායතන නෝපගානං දේවානං සට්ටි කප්ප සහස්සානි නේව සංඥා නාසඤ්ඤායතන නෝපගානං දේවානං චතුරාසීති කප්ප සහස්සානි ආයුප්පමානං. ඒතර ආකාසානංචායතන ගැන අපි කතා කරා 20000ක් කල්ප තමයි ආයුෂ ප්‍රමාණය උනේ. ඊළඟට මෙතන කතා කරනවා විඤ්ඤාණංචායතනෝපගානං දේවානං විඤ්ඤාණංචායතනෝපගානං දේවානං විඤ්ඤාණංචායතනෝපගානං දේවානං චත්තාලීස කප්ප සහස්සානි චත්තාලීස කප්ප සහස්සානි චත්තාලීස කප්ප සහස්සානි ආයුප්පමානං 1 2 3 ආයුප්පමානං ආකින්චඤ්ඤායතනෝපගානං දේවානං. ඊළඟට කියනවා අංක 4 ආකින්චඤ්ඤායතනෝපගානං දේවානං ආකින්චඤ්ඤායතනෝපගානං දේවානං සට්ටි කප්ප සහස්සානි සට්ටි කප්ප සහස්සානි සට්ටි කප්ප සහස්සානි නේව සංඥා නාසඤ්ඤායතනෝපගානං දේවානං අංක 6 නේව සංඥා නාසඤ්ඤායතනෝපගානං දේවානං නේව සංඥා නාසඤ්ඤායතනෝපගානං දේවානං චතුරාසීති කප්ප සහස්සානි අංක 7 චතුරාසීති කප්ප සහස්සානි ආයුප්පමානං ආයුප්පමානං. අපිට ওই විදිහට මේක ගලප ගන්න පුළුවන් අර්ථ ටික කොහොමද එන්නේ? විඤ්ඤාණංචායතනෝපගානං දේවානං විඤ්ඤාණංචායතන ලෝකේහි දෙවිවරුන්ගේ ආයුෂ චත්තාලීස කප්ප සහස්සානි කල්ප 40000ක් ආයුප්පමානං ආයුෂ ප්‍රමාණය වේ. ආකින්චඤ්ඤායතනෝපගානං දේවානං ආකින්චඤ්ඤායතන ලෝකයෙහි දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය සට්ටි කප්ප සහස්සානි කල්ප 60000ක් වේ. නේව සංඥා නාසඤ්ඤායතනෝපගානං දේවානං නේව සංඥා නාසඤ්ඤායතනයට අයත් දෙවිවරුන්ගේ ආයුෂ චතුරාසීති කප්ප සහස්සානි
චතුරාසීති කප්ප සහස්සානි කල්ප 84000ක් ආයුප්පමානං ආයුෂ ප්‍රමාණය වන්නේය ආයුෂ් ප්‍රමාණය වන්නේය. එතකොට මේක පැහැදිලි ඒ දෙවිවරුන්ගේ ආයුෂ් ප්‍රමාණය ගැන තමයි විශේෂයෙන් මේකෙදී සාකච්ඡා කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ කාරණාවට. පටිසන්ධි භවංගංච තථා වචන මානසං ඒකමේව තතේ වේක විසයංචේක ජාතියං ඉදමෙත්ත පටිසන්ධි චතුක්කං. ප්‍රතිසන්ධි චතුස්කය තමයි මෙතනදී කතා කරන්නේ. අපි බලමු. පටිසන්ධි භවංගංච තථා චවන මානසං තථා මෙතන චයන්න චවන මානසං ඒකමේව තතේ ද්වේ ද්වේක විසයංචේක ජාතියං ඒක ජාතියං මෙතන විසයංචේක ජාතියං කියලා තියෙනවා. ඒක ජාතියං පටිසන්ධි ඒක ජාතියං පටිසන්ධි භවංගංච තථා චවන මානසං චවන මානසං ඒකමේව 6 තථා චවන මානසං ඒකමේව අපහු තථා ඒක විසයංච ඒක විසයංච එත්ත ඉදං පටිසන්ධි චතුක්කං එත්ත ඉදං පටිසන්ධි චතුක්කං. හරි. අපිට ඔන්න ඔය විදිහට මේ ගලප ගන්න පුළුවන්. ඒක ජාතියන් එක් භවයේහි පටිසන්ධි ප්‍රතිසන්ධි සිතද භවංගංච භවංග සිතද තථා එසේම චවනමාන සංචුති සිතද කියන මේවා ඒකමේව කාමාවචර ආදී භූමි හේන් ජාති හේන් සංප්‍රයෝග ධර්ම හේන් සංස්කාර ભેදයෙන් සමානයි. තථා එසේම ඒක විෂයංච එක් විෂයක් ඇති නිසා එක විෂයකින් යුක්තයි. ඒ වගේම අවසාන වශයෙන් කියනවා එත්ත ඉදං මෙහි මෙය පටිසන්ධි චතුක්කං ප්‍රතිසන්ධි චතුස්කයයි. එතකොට මීට පෙර සාකච්ඡා කරපු කරුණුත් එක්ක එකතු කරලා මේ කරුණු ටික එකතු කරලා ගත්තාම ප්‍රතිසන්ධි චතුස්කේ නමින් මේ කොටස හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟට ජනක මුපත්තම්බක මුපපීලක මුපඝාතකංචේති කිච්ච වශයෙන් අන කෘත්‍ය වශයෙන් කතා කරනවා. මෙතන ඊට වැදගත් වචනයක් කිච්ච වශයෙන් කියන එක. ඊළඟට ගරුක මාසන්න මාචින්නම් කටත්තා කම්මංචේති පාගදාන පරියායේන. තවත් එකක්
ditta dhamma vedaniyan uppajja vedaniyan aparapariya vedaniyan ahosi kamman cheti පාක කාල වශයෙන් තථා අකුසලං කාමාවචර කුසලං රූපාවචර කුසලං අරූපාවචර කුසලං චේති පාකට්ඨාන වශයෙන්. එතකොට එක් එක් ආකාරයන්ට අනුව ධර්ම විග්‍රහ කරන ආකාරය, කර්මය විග්‍රහ කරන ආකාරය තමයි විශේෂයෙන් මෙතන අපිට දැක් ගන්න පුළුවන්. එකෙන් ගත්තොත් එහෙම ජනක මුපත්තම්බක මුපපීලක මුපඝාතකං චේති. ජනකං උපත්තම්බකං උපපීලකං උපඝාතකංච ඉති. කිච්ච වශයෙන් කියන්නේ කෘත්‍ය වශයෙන්. කෘත්‍ය වශයෙන් කර්මය ජනක කර්මය, උපත්තම්බකං උපස්තම්බක කර්මය, උපපීලකං උපපීලක කර්මය හා උපඝාතකං චේති. උපඝාතක කර්මයේ වශයෙන් කර්මය බෙදෙනවා. ගරුක මාසන්න මාචින්න කටත්තා කම්මං චේති පාක දහන පරියායන. ගරුකං ආසන්නං ගරුක මාසන්න ගරුකං ආසන්නං. ඊළඟට ආචින්නං ගරුකං ආසන්නං ආචින්නං කටත්තා කම්මංච ඉති. කටත්තා කර්මය යනුවෙන් විපාක දෙන කාලය අනුව, පහක දාන පරියායන විපාක දෙන කාලය අනුව කර්මයේ කොටස් හතරකට බෙදෙනවා. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචිර්ණ කර්ම සහ කටත්තා කර්ම කියලා. ඊළඟට කියනවා ditta dhamma vedaniyan uppajja vedaniyan aparapariya vedaniyan ahosi kamman cheti පාක කාල වශයෙන්ච චත්තාරි කම්මානි නාම. ඒ වගේම තවත් ක්‍රමයකට කාල වශයෙන් සඳහන් වෙනවා. ditta dhamma vedaniya uppajja vedaniya aparapariya vedaniya සහ ahosi කම්ම කියන නමින් තවත් ආකාර හතරකට මේ කර්මයේ සම්බන්ධ විග්‍රහය අභිධම්මත් සංග්‍රහය තුල ඉදිරිපත් වෙනවා අපිට දැක ගන්න පුළුවන්. තථා එසේම අකුසලං අකුසලය පළවෙනි එක අකුසල, ඊළඟට කාමාවචර කුසල දෙකයි, රූපාවචර කුසල තුනයි, ඊළඟට අරූපාවචර කුසල හතරයි. කුසල, කාමාවචර කුසල, රූපාවචර කුසල සහ අරූපාවචර කුසල යනුවෙන් විපාක දෙන භූමි වශයෙන්, විපාක දෙන ස්ථාන වශයෙන්, භූමි වශයෙන් අපිට කර්මයේ තවත් ආකාර හතරක් අභිධර්මයට අනුව හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තත්ත අකුසලං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං චේති කම්මද්වාර වශයෙන් ත්‍රිවිධං හෝති. ඒ වගේම තමයි මේකේ තවත් ආකාරයකට පැහැදිලි කරනවා. තත්ත අකුසලං අපි ඒක වෙන් කරගමු. තත්ත අකුසලං කාය කම්මං අකුසලං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං වචී කම්මං මනෝ කම්මං මනෝ කම්මං චේති මනෝ කම්මං චේති මනෝ කම්මං චේති
කම්මද්වාර වශයෙන් 6 කම්මද්වාර වශයෙන් තිවිදං හෝති තිවිදං හෝති අපිට මේ විදිහට මේක ගලප ගන්න පුළුවන්. එතකොට මෙතනදී කතා කරන්නේ කර්මයට ద్వාර වශයෙන් නැත්නම් කර්මයට විවෘත වන ආකාර වශයෙන් කොහොමද මේක ප්‍රභේදගත වෙන්නේ කියන කාරණාව. තත්ත එහි අකුසලං මේ අකුසල කර්මය ඊළඟට කාය කම්මං කාය කර්මය ඊළඟට වචී කම්මං වචී කර්මය ඊළඟට මනෝ කම්මං මනෝ කර්මය කියන මෙන්න මේවා කර්මද්වාර වශයෙන් කර්ම දොරටු වශයෙන් ගත්තහම ත්‍රිවිධං හෝති ත්‍රිවිධාකාරයි. කරුණු තුනකට අපිට වෙන් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අකුසල සහගත කාය කර්ම වචී කර්ම සහ මනෝ කර්ම අපිට වෙන් කරගන්න පුළුවන්. එතකොට පානගාතං පරත්තබ්බං පරදාරං කියන තුන ගත්තොත් එහෙම එක ප්‍රාණඝාතය දෙක අදත්තාදානය ප්‍රාණඝාතය අදත්තාදානය සහ තුන පරදාර සේවනය කියන මේ කරුණු කාය කර්ම අකුසල සහගත කාය කර්ම හැටියට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම අකුසල සහගත වචී කම්ම ගත්තොත් මුසා පේසුඤ්ඤ පරුසා සම්පප්පලාපා බොරු කීම කේලම් කීම පරස වචන කීම සහ සම්ප්‍රප්පලාප ප්‍රකාශ කිරීම කියන මේවා අකුසල සහගත වචී කර්ම හැටියට හඳුනා ගන්න පුළුවන්. ওই විදිහට අපිට ඒ ආකාරයට නැත්තම් ద్వාර වශයෙන් ගත්තාම කාය කර්ම වචී කර්ම සහ මනෝ කර්ම සිද්ධ වෙන ආකාරය පිළිබඳව තමයි මෙතනදී විග්‍රහ කරලා තියෙන්නේ කියන කාරණාව අපිට පැහැදිලි. හරි. ඊළඟට කතං පානාති පාතෝ අදින්නාදානං කාමේසු මිච්ඡාචාරෝච කාය විඤ්ඤාති සංකාතේ කායද්්වාරේ බාහුල්ල වුත්තිතෝ කාය කම්මං නාම. මෙතන පැහැදිලි කරනවා කාය කර්ම කියන්නේ මොනවද කියන එක. අපි සාමාන්‍යයෙන් දස අකුසල් ගත්තාම ඒවා මම අර මුලින් පැහැදිලි කරපු විදිහට ওই තුනට අපිට බෙදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තවත් ඒ පිළිබඳව කෙරෙන දීර්ඝ විග්‍රහයක් අපිට හමු වෙනවා. කතං පානාතිපාතෝ අදින්නාදානං කාමේසු මිච්ඡාචාරෝච කාය විඤ්ඤාති සංකාතේ කායද්්වාරේ බාහුල්ල වුත්තිතෝ කාය කම්මං නාම. කතං පානාතිපාතෝ කාමේසු මිච්ඡාචාරෝච ඊළඟට අපිට අදින්නාදානෙන් වල 3 4
හතර කාමේසු මිච්ඡාචාරෝච. කාමේසු මිච්ඡාචාරෝච කාය විඤ්ඤාති සංකාතේ. කාය විඤ්ඤාති සංකාතේ. කාය විඤ්ඤාති සංකාතේ කායද්්වාරේ. කායද්්වාරේ. කායද්්වාරේ බාහුල්ල වුත්තිතෝ. කායද්්වාරේ බාහුල්ල වුත්තිතෝ. කායද්්වාරේ බාහුල්ල වුත්තිතෝ. බාහුල්ල වුත්තිතෝ කායකම්මං නාම. කායකම්මං නාම. අපිට ඔය විදිහට මේකේ හඳුනා ගන්න පුළුවන් කාය කම්ම කියන්නේ මොකක්ද කියන එක මෙතන පැහැදිලි කරනවා. කතං ඒ කෙසේදයත්. ඒ කියන්නේ ත්‍රිවිධාකාර වූ කාය කර්ම මොනවද කියන එක තමයි මෙතන පැහැදිලි කරන්නේ. පාණාතිපාතෝ ප්‍රාණාතිපාතය පරපණ නැසීම. අදින්නාදානං නුදුන් දේ ගැනීම සහ කාමේසු මිච්ඡාචාරා. කාමේ වරදවා හැසිරීම කියන මේ තුන කායද්්වාරේ. කායද්්වාරයෙන් සිදුවන බාහුල්ල වුත්තිනෝ. වැරදි ලෙස බහුල වශයෙන් පවතින නිසා. කායද්්වාරයෙන් සිදුවන වැරදි ලෙස බහුල වශයෙන් පවතින නිසා ඒවා හැඳින්වීම සඳහා කාය කම්මං නාම. කාය කර්ම කියන නම භාවිත වෙනවා. අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි යමු ඉස්සරහට. ඊළඟට මුසාවාදෝ පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපෝචේති. වචී විඤ්ඤාති සංකාතේ වචීද්්වාරේ බාහුල්ල වුත්තිතෝ වචී කම්මං නාම. මුසාවාදෝ. මුසාවාදෝ ඊළඟට පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා. සම්පප්පලාපෝච ඉති. සම්පප්පලාපෝචේති. සම්පප්පලාපෝචති වචී විඤ්ඤාති සංකාතේ. පහ. වචී විඤ්ඤාති සංකාතේ. වචී විඤ්ඤාති සංකාතේ වචීද්්වාරේ. වචීද්්වාරේ. වචීද්්වාරේ බාහුල්ල වුත්තිතෝ. බාහුල්ල වුත්තිතෝ වචී කම්මං නාම. වචී කම්මං නාම. ඔන්න වචී කර්ම කියන එක මෙතනදී තවදුරටත් පැහැදිලි කරනවා. මුසාවාදෝ. මුසාවාද එහෙම නැත්නම් බොරු කීම. ඊළඟට පිසුනා වාචා. පිසුණු බස් කීම නැත්නම් කේලාම් බස් ප්‍රකාශ කිරීම. ඊළඟට පරුසා වාචා පරුස වචන කතා කිරීම. නරක නපුරු පරුස වචන කතා කිරීම. අංක 4 සම්පප්පලාපා හිස් වචන සම්ප්‍රප්පලාප වැඩකට නැති වචන අනර්ථකාරී වචන හිස් වචන කතා කිරීම කියන මෙන්න මේවා යන මේ
වචී විඤ්ඤාති සංඛාතේ වචනයෙන් සිද්ධ වෙන වැරදි ලෙස ප්‍රකාශ වන නිසා වචී විඤ්ඤාති සංඛාතේ වචී ద్వාරේ ඒ වගේම වාග් දොරටුවෙන් සිද්ධ වෙන කාරණාවන් නිසා වචී ద్వාරය බාහුල වුත්තිතෝ බහුල වශයෙන් පවතින හේයින් පවතින නිසා ඒවට කියනවා වචී කම්මං නාම වචී කර්ම නමින් හඳුන්වනවා. මේ විදිහට අපිට එහි අර්ථය තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අවිජ්ජා ව්‍යාපාදෝ මිච්ඡා දිට්ඨි චේති අඤ්ඤත්‍රාපි විඤ්ඤාත්තියා මනස්මින් ඒව බාහුල්ල වුත්තිනෝ මනෝකම්මං අවිජ්ජා ව්‍යාපාදෝ මිච්ඡා දිට්ඨි ච ඉති. එතන චේති කියලා හැදිලා තියෙන්නේ ච දන ඉති. මේ පදේ ගත්තොත් වෙන් කරොත් එම ස්වර ව්‍යංජන අල් චයන්න දන අයන්න දන ඉති. එතකොට මේ ආ ඊ ඒ වෙනවා. මේ පැත්තෙන් අල් චයන්න ඉතිරි වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් ඉතිරි වෙලා තියෙනවා තියන්න. එහෙනම් h ඒ ඉති චේති. ওই විදිහට තමයි ওই වචනය සකස් වෙලා තියෙන්නේ. අඤ්ඤත්‍රාපි අඤ්ඤත්‍ර අපි එතන සංදි පදයක් තියෙන්නේ. අඤ්ඤත්‍රාපි කියන තැනත් අපිට හමු වෙන්නේ සංදි පදයක්. අඤ්ඤත්‍ර අපි අඤ්ඤත්‍ර දන අපි මෙතන අඤ්ඤත්‍ර සහ අපි එතන දෙපොළෙම අයන්නක් තියෙන්නේ පූර්වාශ්‍රය ලොප්පම පරාශ්‍රය දීර්ඝ වෙනවා. නැත්නම් පූර්වාශ්‍රය දීර්ඝයක් අපි ගන්නත් පුළුවන්. අඤ්ඤත්‍රාපි කියලා හැදිලා තියෙනවා. අඤ්ඤත්‍රාපි අඤ්ඤත්‍රාපි විඤ්ඤාත්තියා මනස්මින් ඒව මනස්මින් ඒව මනස්මින් දන ඒව මේක මනස්මින් ඒව බාහුල්ල වුත්තිනෝ මනෝකම්මං බාහුල වුත්තිනෝ මනෝකම්මං අවිජ්ජා ව්‍යාපාදෝ මිච්ඡා දිට්ඨි ච ඉති අඤ්ඤත්‍ර අපි විඤ්ඤාත්තියා මනස්මින් ඒව බාහුල්ල වුත්තිතෝ මනෝකම්මං නාම. ඔන්න ඔය කියන පිළිවෙලට තමයි අපිට මේක හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මොකද්ද කියන්නේ? අවිජ්ජා ව්‍යාපාදෝ අවිජ්ජා. එතකොට මේ අනුන්ගේ සම්පත් අනුන්ට තියෙන වස්තු සම්පත් දැකලා ඇති කරගන්න ලෝභය අවිද්‍යාව. ඊළඟට ව්‍යාපාදෝ ව්‍යාපාදය ද්වේෂ සහගත බව ව්‍යාපාදය. ඊළඟ මිච්ඡා දිට්ඨිච අපි දන්නවා දසවැදෑරුම් මිත්‍යා දෘෂ්ටියක් පිළිබඳව ධර්මයේ තුල සාකච්ඡා කරනවා. නත්ති දින්නම් නත්ති ඉට්ටං නත්ති හුතං නත්ති සුකට දුක්ඛටානං කම්මානම් පලං විපාකෝ ආදි වශයෙන් දුන් දෙහි විපාක නැත නේද? මේ ආදි වශයෙන් දන් දීමේ විපාක නැහැ. ඊළඟට කර්මයේහි ඵල විපාක නැහැ ආදි වශයෙන් දසවැදෑරුම්
මිත්‍යා දෘෂ්ටිය. තර මිච්ඡා දිට්ඨිච මිත්‍යා දෘෂ්ටියද. එතකොට අවිද්‍යාව ව්‍යාපාදේ සහ මිත්‍යා දෘෂ්ටිය අවිජ්ජා. එතන අවිද්‍යාව නෙවෙයි අවිජ්ජා. අවිද්‍යාව දැන් දැඩි ලෝභකම ඊළඟට ව්‍යාපාදය සහ මිත්‍යා දෘෂ්ටිය යන විඤ්ඤත්තියා අඤ්ඤත්‍රාපි කාය වාග් විඥාණයෙන් තොර වූ මනස්මින් ඒව ඒ සිතේම මනස්මින් ඒව ඒ සිතෙහිම මනස්මින් ඒව ඒ සිතෙහිම බාහුල්ල වුත්තිතෝ බහුල වශයෙන් පවතින හේයින් බහුල වශයෙන් පවතින නිසා ඒවට කියනවා මනෝ කම්මං නාම මනෝ කර්ම කියලා හඳුන්වනවා. අපි යමු ඉස්සරහට. ඊළඟට තේසු පාණාතිපාතෝ පරුසා වාචා ව්‍යාපාදෝච දෝෂමූලේන ජායන්ති. කාමේසු මිච්ඡාචාරෝ අවිජ්ජා මිත්තා දිට්ඨේච ලෝභ මූලේන ජායන්ති කියන එක අපි මෙතනට ගමු. සේසානි චත්තාරි ති මූලේහි සම්භවಂತಿ. චිත්තුප්පාද වශයෙන් පනේතං අකුසලං සබ්බතාපි ද්වාදස විදං හෝති. ඊළඟට තවත් වැදගත් වූ විග්‍රහයක් තමයි අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. තේසු ඒ අතරින් පාණාතිපාතෝ පරුසා වාචා ව්‍යාපාදෝච. අපි බලමු තේසු පාණාතිපාතෝ පරුසා වාචා ව්‍යාපාදෝච දෝෂමූලේන ජායන්ති. අංක 5 දෝෂමූලේන ජායන්ති. දෝෂමූලේන ජායන්ති. කාමේසු මිච්ඡාචාරෝ අංක 6 කාමේසු මිච්ඡාචාරෝ අවිජ්ජා 7 අවිජ්ජා මිච්ඡා දිට්ඨිච අංක 8 මිච්ඡා දිට්ඨිච ලෝභ මූලේන මේකටත් අපි ජායන්ති කියන ක්‍රියාපදය සම්බන්ධ කරගන්න ඕන. ලෝභ මූලේන ජායන්ති. ලෝභ මූලේන ජායන්ති. ඊළඟට සේසානි 11 අනෙක් ඒවා සේසානි චත්තාරි අනෙක් 4 සේසානි චත්තාරි ති මූලේහි සම්භවಂತಿ. 13 14 ති මූලේහි සම්භවಂತಿ. චිත්තුප්පාද වශයෙන් පන 15 චිත්තුප්පාද වශයෙන් පන ඒතං අකුසලං සබ්බතාපි. ඒතං අකුසලං සබ්බතාපි. ඒතං අකුසලං සබ්බතාපි ද්වාදස විදං හෝති. 19 ද්වාදස විදං හෝති. අපිට මේ විදියට මේකේ අර්ථය අපිට ගලප ගන්න පුළුවන්. තේසු ඒ අතරින් ඒ කියන්නේ දසවැදෑරුම් අකුසල් වලින් පාණාතිපාතෝ
ප්‍රාණඝාතය, ඒ වගේම පරුසා වාචා, පරුස වචන කීම, ව්‍යාපාදෝච, ව්‍යාපාදේ කියන මේවා දෝෂ මූලේන ජායන්ති, ද්වේෂය පදනම් කරගෙන හටගන්න අකුසල්. ඒ වගේම කාමේසු මිච්ඡාචාරා, කාමයේ වරදවා හැසිරීම, අවිජ්ජා දැඩි ලෝභය, මිච්ඡා දිට්ඨි මිත්‍යා දෘෂ්ටිය, ලෝභ මූලේන ජායන්ති, ලෝභය මුල් කොටගෙන හටගන්න දේවල්. සේසානි චත්තාරි, ඉතිරි හතර සේසානි චත්තාරි, අදින්නාදානය, මුසාවාදය, යෝගිම කේලම් කීම සහ සම්ප්‍රප්ලාප කීම කියන මේ හතර තිමූලේහි, ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මුල් තුනම පදනම් කරගෙන සම්භවಂತಿ හටගනිති. චිත්තුප්පාද වශයෙන් පන, සිතෙහි ඉපදීම් වශයෙන් ගත්තහම චිත්තුප්පාද වශයෙන් පන ඒතං අකුසලං, මේ අකුසලයන් සබ්බතාපි හැම ආකාරයකින්ම ගත්තහම ද්වාදස විදං, ආකාර 12කට අපිට බෙදා දක්වන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කාමාවචර කුසලම් පිච කායද්්වාරයේ පවත්තං කායකම්මං, වචීද්්වාරයේ පවත්තං වචීකම්මං, මනෝද්්වාරයේ පවත්තං මනෝකම්මං චේති කම්මද්්වාර වශයෙන් ත්‍රිවිධං හෝති. කාමාවචර කුසලම් පිච, කාමාවචර කුසලයද කායද්්වාරයේ පවත්තං, කය නම් වූ ద్వාරයේහි පවතින විට කායකම්මං, කාය කර්ම යනුවෙන්ද, වචීද්්වාරයේ පවත්තං, වාග්දොරටුවෙහි පවතින කල්හි වචීකම්මං, වාක් කර්ම ලෙසද, මනෝද්්වාරයේ පවත්තං, මනස නැමැති ద్వාරයේ පවතින කල්හි මනෝකම්මං චේත, මනෝකර්මයයිද කම්මද්්වාර වශයෙන්, කර්මද්්වාර වශයෙන් ත්‍රිවිධං හෝති, ආකාර 3කට විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තථා දාන සීල භාවනා වශයෙන් චිත්තුප්පාද වශයෙන් පනේතං අට්ඨවිදම්පි, දාන සීල භාවනා පචායන වෙය්‍යාවච්ච පත්තිදාන පත්තානුමෝදනා, ධම්මසවන ධම්මදේශනා දිට්ඨිජු කම්ම වශයෙන් දසවිදං හෝති. ඒ වගේම දාන සීල භාවනා වශයෙන් තථා ත්‍රිවිධං හෝති. එතකොට දාන සීල භාවනා වශයෙන් ත්‍රිවිධාකාරයක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම චිත්තුප්පාද වශයෙන් පනේතං අට්ඨවිදම්පි, චිත්තෝත්පාද වශයෙන් අටවැදෑරුම් වනවා අපිට දැක් ගන්න පුළුවන්. ඒ වගේම දාන සීල භාවනා පචායන වෙය්‍යාවච්ච පත්තිදාන පත්තානුමෝදනා, ධම්මසවන ධම්මදේශනා දිට්ඨිජු කම්ම වශයෙන් දසවිධං හෝති. ඒතර කුසල් සිත් ගත්තාම කුසලයන් සිද්ධ කිරීමේදී දස කුසල් විදියට මෙතන ඉදිරිපත් වෙනවා. දානය, ඊළඟට සීලය, භාවනාව, අපචායන වන්දනා කිරීම, වෙය්‍යාවච්ච වතාවත් කිරීම, පත්තිදාන දන් දීම, පින්දීම, පත්තානුමෝදනා පින් අනුමෝදන් කිරීම, ධම්මසවන ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම දේශනා කිරීම සහ දෘෂ්ටිය ඍජු කිරීම, දිට්ඨිජු කම්ම වශයෙන් දසවිධං හෝති. මේ විදියට ආකාර 10කින් අපිට කුසල කර්මයන් හඳුනා ගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි ඔය සාකච්ඡා කරපු කරුණු කාරණා ගත්තාම අපි චතුස්ක විදිහට, ඒ වගේම කරුණු 3 බැගින්, කරුණු 4 බැගින්, අවසාන වශයෙන් අපි කරුණු 10 බැගින් කතා කරා. මේ විදියට විවිධ ආකාරයෙන් අභිධම්මත සංග්‍රහය තුළ කරුණු කාරණා බෙදා දක්වලා විග්‍රහ කරන ආකාරය අපිට දැක් ගන්න පුළුවන්කම තිබුණා. ඒ අතරින් එක කාරණාවක් විතරක් මෙතනදී අහලා තියෙන ප්‍රශ්න කරනවා. මේ ප්‍රතිසන්දි චතුස්කය, ප්‍රතිසන්දිය සිද්ධ වීමේදී කරුණු 4ක්, ඒකේ ආකාර 4ක් පිළිබඳව
අපි මේ පරිච්ඡේදය තුල සාකච්ඡා කළා. ඒතර මෙන්න මේ ප්‍රතිසන්දි චතුස්කය පිළිබඳව අභිධර්මාර්ථ සංග්‍රහය ඇසුරෙන් විවරණයක් කරන්න කියන එකයි පළවෙනි ප්‍රශ්නෙන් කියලා තියෙන්නේ. ඒ වගේම ජනක මුපත්තම්බක මුපපීලක සහ මුපඝාත කංචේති කිච්ච වශයෙන්. එතකොට මේ කෘත්‍ය වශයෙන් ගත්තාම කිච්ච වශයෙන් කියලා කෘත්‍ය වශයෙන් කර්මය, ජනක කර්මය, උපත්තම්බක කර්මය, උපපීලක කර්ම සහ උපඝාත කර්ම කියලා අපිට කොටස් 4කට බෙදා දක්වන්න පුළුවන් කර්මයේ සම්බන්ධයෙන් කතා කරනකොට. එතකොට ඒ ගැන අපි පාඩම තුල සාකච්ඡා කළා. එතකොට මෙන්න මේ කියන කරුණු ඇතුළත් මේ පාඨය ජනක මුපත්තම්බක මුපපීලක උපඝාත කංචේති කිච්ච වශයෙන් කියන පාඨයට විවරණයක් සැපීම තමයි මේ ප්‍රශ්නයෙන් අපේක්ෂා කරන්නේ. හරි. එහෙනම් අද පාඩමට සම්බන්ධ වුණා හැටියට අපි පොඩි හාමුදුරුවන්ට ඒ වගේම දරුවන්ට හැකියාව තියෙනවා මේ ප්‍රශ්න වලට සාධනීය පිළිතුරක් ගොනු කරන්න. හොඳයි. එහෙනම් අද දවසට නියමිත පාඩම මෙතකින් සමාප්තියටපත් කරනවා. පාඩමත් එක්ක සම්බන්ධ සියලු දෙනාට තෙරුවන් සරණයි. සුබ දවසක් වේ. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය